තෙරුවන් සරණයි පුතේ. දැන් අපි අද කතා කරන්න යන්නේ දකුණු පළාතේ දෙවන පත්‍රයේ B කොටස අපිට ඉතුරුලා තියෙන්නේ. අපි ඒක තමයි සාකච්ඡා කරන්න යන්නේ අද. දැන් අපි බලමු 7 වෙනි ප්‍රශ්නය. අපිට තියෙන 7 වෙනි ප්‍රශ්නේ ඉදා. 7 වෙනි ප්‍රශ්න අපිට දීලා තියෙනවා පහ ශ්‍රේණියේ ළමුන් ත්‍රිකෝණ රටා පාඩමේදී ගිනිකූරු යොදා අලවා සකස් කරගත් මුල් අවස්ථා තුන පහත රූපවල දැක්වේ. ඉහත අවස්ථා තුන සඳහා යොදාගත් ගිනිකූරු ප්‍රමාණය පිළිවෙලින් ලියන්න කියලා කියනවා. මෙම රටාවේ 20 වෙනි අවස්ථාව සැකසීමට අවශ්‍ය ගිනිකූරු ගණන කීයද කියලා අහනවා. හරි. අපි බලමු. දැන් මෙහෙම රටාවක් නේ තියෙන්නේ. ඔන්න ඔහොම රටාවක් තියෙනවා. right? එතකොට බලන්න මෙයාගේ පළවෙනි රටාවට ගිනිකූරු කීයක්ද ඕනේ? මෙයාගේ පළවෙනි රටාවට ගිනිකූරු 3යි. දෙවෙනි රටාවට කීයක් ගිහිල්ලාද? 1 2 3 4 5. ඊළඟ එක්කෙනාට 7යි. එතකොට අපිට කියන්නේ අවස්ථා තුන සඳහා ගත්ත ගිනිකූරු ප්‍රමාණය පිළිවෙලට ලියන්න කියලා. පළවෙනි එක්කෙනාට 3යි, ඊළඟ එක්කෙනාට 5යි, ඊළඟ එක්කෙනාට 7යි. අපි ඔන්න ඔය විදිහට ලිව්වා. 3 5 7 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් බලන්න දෙවෙනි එක්කෙනාගේ කියනවා අපිට මෙම රටාවේ 20 වන අවස්ථාව සැකසීමට අවශ්‍ය ගිනිකූරු ගණන අහනවා. එතකොට මේ රටාවේ 20 වෙනි අවස්ථාව එක අපි අහවන්න ඕන. එතකොට මෙයාගේ 20 වෙනි අවස්ථාව එක අපි හොයන්නේ කොහොමද? අපිට පුළුවන් මෙයා සමාන්තර ශ්‍රේණිය. අපි මෙයාගේ සාධාරණ පදේ ලියනවා. tn සමානයි a ධන n ඍණ එක වතාවක් d. අපෙන් අහන්නේ 20 වෙනි පදේ. එහෙනම් t20 අපෙන් අහන්නේ. a කියන්නේ මේ රටාවේ පළවෙනි පදේ. පළවෙනි පදේ 3යි. n වලට දාන්නේ පදේ අංකය. අපිට ඕනේ 20 වෙනි පදේ. එහෙනම් 20. අඩු කිරීම එක වතාවක් d කියලා කියන්නේ පොදු අන්තරය. පොදු අන්තරය අපිට ගන්න පුළුවන් මුල් පදේ නොවන ඕනෑම පදයකින් ඊට කලින් පදේ අඩු කරලා. එහෙනම් මෙතන පොදු අන්තරය අපිට එනවා කීයයි කියලා 2යි. දැන් අපිට පුළුවන් මෙයා සුළු කරන්න 3 ධන 20 එකක් 19යි වතාවක් d. ඒ කියන්නේ 2යි. එහෙනම් මෙතනින් එනවා 19 දෙකෙන් ගුණ කරා 38යි. 38යි 3 එකතු කරා අපිට උත්තරයක් එනවා 41යි. ඒ කියන්නේ 20 වෙනි පදයේ නැත්තම් අපිට එනවා 20 වෙනි අවස්ථාව සැකසීමට අවශ්‍ය ගිනිකූරු ගාන කීයයි කියලාද? 41යි. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 අපිට කියනවා 20 වන රටාවත් එක්ක සැකසීමට සඳහා අවශ්‍ය මුළු ගිනිකූරු සංඛ්‍යාව සඳහා ගිනිපෙට්ටි 10ක් අවශ්‍ය බව රවී පවසයි. ගිනිපෙට්ටියක ගිනිකූරු 45ක් ඇතයි සලකා රවීගේ ප්‍රකාශය සත්‍යදයි සොයන්න කියලා කියනවා. එතනයි බලන්න ඕනේ. එක කියන්නේ මේ රටාවේ ගිනිකූරු මේ රටාවේ 20 වෙනි අවස්ථාව දක්වා හදන්න පුළුවන් ගිනිකූරු තියවලු ගිනිපෙට්ටියක. හරි. එතකොට අපි බලමු කොහොමද ඉන්නේ කියලා. එතකොට 20 වෙනි රටාව දක්වා අවශ්‍ය ගිනිකූරු ගාන අපිට ගන්න පුළුවන් SN සූත්‍රයට දාලා. SN සමානයි n බෙදීම 2ක් a ධන a. right? අපිට ඕනේ 20යි රටාවේ 20යි. එහෙනම් 20 බෙදීම 2 වතාවක් a කියලා කියන්නේ පළවෙනි එක්කෙනා. පළවෙනි එක්කෙනාගේ තියෙනවා ගිනිකූරු 3ක්. l කියලා කියන්නේ 20 වෙනි එක්කෙනා. 21 එක්කෙනාගේ තියෙනවා ගිනිකූරු 41ක්. එහෙනම් මෙයා සුළු කරම අපිට එනවා 10 වතාවක් 41යි 3යි කියලා කියන්නේ 44යි. එහෙනම් 44 වැඩි කරනවා 10යි අපිට එනවා 440ක්. ඒ කියන්නේ 20 වෙනි රටාවත් එක්ක සෑදීමට අවශ්‍ය ගිනිකූරු සංඛ්‍යාව මුළු ගිනිකූරු සංඛ්‍යාව අපිට එනවා 440ක්. මේ තියෙන්නේ 20 දක්වා සෑදීමට අවශ්‍ය මුළු ගිනිකූරු සංඛ්‍යාව. right? හොඳට අහන්න. මේ තියෙන්නේ මුළු ගිනිකූරු සංඛ්‍යාව 440. ඒතර අපිට කියන්නේ ගිනිපෙට්ටි 10ක් අවශ්‍ය බව රවී කියනවා කියලා. ඒතර ගිනිපෙට්ටි ගිනිකූරු 45ක් තියෙනවා. එහෙනම් අපි බලනවා ගිනිපෙට්ටි 10 තියෙන ගිනිකූරු ගණන. ගිනිපෙට්ටි 10ක ඇති ගිනිකූරු ගාන හොයනු. එක ගිනිපෙට්ටියක 45 ගානේ ගිනිපෙට්ටි 10ක තියෙන ගාන හොයන්න 10න් වැඩි කරනවා. එතකොට අපිට එනවා ගිනිකූරු 450ක් තියෙනවා ගිනිපෙට්ටි 10ක. එහෙනම් අපිට පුළුවන් මෙතනින් අපිට පේනවා අපිට ඕනේ ගිනිකූරු 440යි. හැබැයි ගිනිපෙට්ටි 10ක් තුල ගිනිකූරු 450ක් තියෙනවා. ඒ කියන්නේ මට ලියන්න පුළුවන් 450 කියන එක නා 440 කියන එක කරලා විශාලයි. හරි. රවි කියන්නේ ගිනිපෙට්ටි 10ක් ඕන කියලා. ඒ කියන්නේ යා කතාව හරි අයියේ. දැන් ගිනිපෙට්ටි 9ක් තිබ්බොත් 440 හදන්න බෑනේ අපිට. හරි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 10ක් ඕන. එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා රවිගේ ප්‍රකාශය මොකද වෙන්නේ? සත්‍ය වේ කියලා අපිට ලියන්න පුළුවන්. එම නිසා රවිගේ ප්‍රකාශය සත්‍ය වේ කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ සිම්පල් B. සිම්පල් B ගේ තියෙනවා 3 6 12 ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද යම් ගණනක ඓක්‍ය
93ක් වෙන්නේ. කියන්නේ පල්ලි පද කීපයක ഐക്‍ය 93ක් වෙන්නේ එකතු කරන්න පද ගාන අහන්න. එතකොට අපිට මෙතන එකතුව දීලා තියෙනවා. SN වලගේ දීලා තියෙනවා 93යි කියලා. right? අපි ඒව දන්නවා පළමු පදේ දන්නවා 3යි. එයාගේ පළවෙනි පදේ 3යි මේ ගුණෝත්තර ශ්‍රේණිය. එතන ගුණෝත්තර ශ්‍රේණියක තියෙන පොදු අනුපාතය. පොදු අනුපාතය කියන්නේ R කියන එක්කෙනා. එයාව ගන්න පුළුවන් 6 3ෙන් බෙදලා. 6 3ෙන් බෙදුවාම ඉන්නේ 2යි. ඒ කියන්නේ අපි උත්තරයක් ගන්න ඕනේ කාටද? n කියන එක්කනට අපි උත්තරයක් ගන්න ඕනේ. right? එනවාම SN සූත්‍ර දාන්න. SN සමානයි a වතාවක් rn ඍණ 1 බෙදීම r ඍණ 1. මෙතනින් ආදේශ කරනවා. SN වලගේ 93යි. a කියන්නේ පළවෙනි පදයේ 3යි. r කියන්නේ පොදු අනුපාතය 2යි. n ඍණ 1 යටින් එනවා 2 ඍණ 1. දෙකෙන් එකක් අඩු කරාම එන්නේ 1යි. ඒ කියන්නේ මෙතනින් එන්නේ 1යි. ඒ කියන්නේ යට කෑල්ල අපිට අයින් කරගන්න පුළුවන්. එහෙනම් මෙතනින් එනවා 93 සමානයි 3 වතාවක් 2න් ඍණ 1. right? දෙපැත්තම 3ෙන් බෙදලා. 3ට 3 කැපෙනවා. 93 3ෙන් බෙදුවාම එන්නේ 31ක්. 31 සමානයි 2න් ඍණ 1. දැන් ඍණ 1 මේ පැත්තට ගේන්න. ඒතකොට ඍණ 1 මේ පැත්තට ආවම මොකද වෙන්නේ? එයා ධන 1යි. එහෙනම් 2න් සමානයි 31 ධන 1. 31ට එකක් එකතු කරාම අපිට එනවා 32යි. ඒ කියන්නේ 2n කියන බලය සමානයි 32යි. එහෙනම් අපිට පුළුවන් මේ 32 දෙකේ බලයක් විදිහට ලියන්න 2 පස්වෙනි බලය. 2 පස්වෙනි බලය සමානයි 2n කියන බලයට. පාද සමානයි. එහෙනම් දර්ශකත් සමාන වෙනවා. අපිට උත්තරයක් එනවා n සමානයි 5යි කියලා. ඔන්න අපේ 7 වෙනි ගාන. right? ඒතකොට 7 වෙනි ගාන වලට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදිහට. right? ලකුණු ටිකත් අපි දාගමු. ඔයා මේක ලියලා දෙනවා නම් ලකුණු 1යි. right? මේ ආදේශයේ ලකුණු 1යි. උත්තරයට අපි මෙතනින් ලකුණක් දීලා යමු බලන්න දැනට මොකද හම්බෙන්නේ කියලා. මෙතනත් ආදේශයේ ලකුණයි. 440 ගත්තාම ලකුණයි. මෙතන 450 තරම් තියෙන ලකුණයි. මොනවා ලකුණු ටික හම්බ වෙනවා. right? ඊට පස්සේ මෙතන ආදේශයේ ලකුණයි. මේ දක්වාවට ලකුණයි. අවසානයේ සමානයි 5යි ලකුණයි. right? ඔන්න අපිට ලකුණු 10 ලැබෙන විදිහ මෙන්න මේ ගානට right? ඒතර තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් පුතේ මේක හදාගන්න පුළුවන්. හරි? ඒතර මේක සමාන්තර ශ්‍රේණි ගානක් අනිවාර්යෙන්ම 7 වෙනි ගානට සාමාන්‍ය ශ්‍රේණි සම්බන්ධ ගැටලුවක් එන්නේ. right? හරි. එහෙනම් මම මේක මකමු. හරි. අපි යමු ඊට පස්සේ 8 වෙනි ගානට. 8 වෙනි ගානේ අපිට කියන්නේ නිර්මාණ ගානක්. එතකොට මම මෙතනදී මං ගාව උපකරණ නැති නිසා මම අතින් ඇදලා පෙන්නන්න සහ කරන විදිහ කියන්න. Taman තේරුම් අරන් හදන්න උත්සාහ කරන්න. right? අපිට මුලින්ම කියනවානේ AB සමානයි සෙන්ටිමීටර 6ක් වෙන සරල රේඛා ඛණ්ඩයක් අඳින්න කියලා. එතකොට ඔයා කරන්න ඕනේ මුලින්ම සරල රේඛාවක් අඳින්න. right? ඒලා මුලින්ම සරල රේඛාවක් අඳින්න. මුලින්ම කරන්න ඕනේ සරල රේඛාවක් අඳින්න. ඔන්න සරල රේඛාවක් ඇඳලා. ඇඳලා එයාගේ A කියලා ලක්ෂයක් ලකුණු කරා. පැන්සල් එක තියෙන A කියලා ලක්ෂයක් ලකුණු කරා. ඊට පස්සේ කව කඩුවට ගන්න සෙන්ටිමීටර 6ක්. කව කඩුවට ගන්න සෙන්ටිමීටර 6ක්. කව කඩුවට සෙන්ටිමීටර 6ක් කරා. A ලක්ෂයේ වතින් කව කටුවේ තුඩ තියලා පැන්සලෙන් අපි උන්නු හඳ ගන්නවා ඡාපයක්. මේ රේඛාව ඡාපයක් හඳ ගන්නවා. සෙන්ටිමීටර 6ක් කරා. එතකොට මෙතන තමයි B කියන එක නයි. හරි. ඊට පස්සේ අපිට කියනවා AB හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. ඒ කියන්නේ AB කියන්නේ මෙන්න මේ සරල රේඛාවේ ලම්බ සමච්ඡේදය නිර්මාණය කරන්න. කොහොමද අපි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්නේ? අපි මෙන්න මේ AB දිග තියෙනවනේ. මේ AB දිගෙන් අඩකට වඩා වැඩි දුරක් ගන්න. මේ AB දිගෙන් හරි අඩකට වඩා වැඩි දුරක් ගන්න. අඩකට වඩා වැඩි දුරක් අරගෙන අපිට පුළුවන් මෙහෙම මං A වලින් තියලා අඳිනවා දෙපැත්තෙම ඡාපයක්. ඒ දුර වෙනස් කරන්න නැතුව කව කටුවේ තුඩ B වලින් තියලා නැවත අඳිනවා ඔන්නෝම ඡාපයක්. ඊට පස්සේ මෙන්න මේ ඡාප දෙක මොකද කරන්නේ? යා කරනවා. right? ඔන්න අපේ ඊළඟ කතාව ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරා. ඊට පස්සේ කියනවා AO සමානයි සෙන්ටිමීටර 4ක් වන පරිදි ලම්බ සමච්ඡේදකය මත O ලක්ෂය ලකුණු කරන්න. දැන් ගන්නවා කව කටුවට සෙන්ටිමීටර 4ක් අරගෙන කව කටුව තුඩ A වලින් තියලා යම් තැනකින් උඩින් හෝ පහලින් ඔන්න ඔය වගේ තැනකින් ලකුණු කරගෙන එතනට දා ගන්නවා කවුද? O කියලා. ඒ O කියන එක දා ගන්න. දාලා මොකද කරන්නේ? කව කටුවේ තුඩ O වලින් තියලා මේ A හා B හරහා යන පරිදි අඳිනවා වෘත්තයක්. right? ඔන්න වෘත්තයක් අඳින්න පුළුවන් වාට. right? Tamanට
ලස්සන වෘත්තයක් කියේ තමන් කව කටුව තියලා යන්න. හරි. ඊට පස්සේ මොකද කරන්න කියන්නේ? ඔය අර වෘත්ති නිර්මාණය කරා දික් කරන ලද ඒව. දික් කරන ලද ඒව කියන්නේ මෙන්න ඒව රේඛාව. මෙන්න ඒව රේඛාව. එයාව දික් කරනවා. ඔන්නෝ දික් කරනවා. ඒ දික් කරන ලද ඒව රේඛාව වෘත්තය හමු වන ලක්ෂ්‍ය කියන්නේ මෙන්න මෙතන. එයාව ලකුණු කරනවා C කියලා. C කියලා ලකුණු කරා. ඊට පස්සේ C ලෙස නම් කර ABC ත්‍රිකෝණ නම් කරන්න කියනවා. එහෙනම් ඔන්න මෙයාවයි යා කරනවා. right? එතකොට ඔන්න ABC ත්‍රිකෝණය අපි යන්නා. ඊට පස්සේ අපිට කියනවා රෝම ඉලක්කම් 3 ABC කෝණයේ අගයේ විශාලත්වය මැනීමෙන් තොරව ලියන්න. එතකොට මේ ABC කියන්නේ මෙන්න මෙයා. මෙයාගේ අගය මයින් නැතුව ලියන්න කියලා කියන්නේ. දැන් AC කියන්නේ පුතේ බලන්න මෙයා O කියලා කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයනේ. එතකොට කේන්ද්‍රය හරහා යන ජායක්. එතකොට අපි යාට කියනවා විස්කම්භය කියලා. එතකොට මේ දිනේ විස්කම්භය. එතකොට මේ දිනේ පරිධිය මත ලක්ෂණය. එතකොට අපි දන්නවා විස්කම්භයෙන් පරිධිය ආපාතනය කරන කෝණය අංශක 90යි. නැත්නම් අපි කියනවා අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යි කියලා කියනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ABC කියන කෝණය සමානයි අංශක කීයයි කියලාද 90යි කියලා කියන්න පුළුවන්. ඊළඟ නිකන් රෝම ඉලක්කම් 4 BC පාදයේ දිග වෙන ලියන්න කියලා. right? ඒතර BC පාද දිග වෙනනහම ඊ ඔයගලන්ට ආසන්න වශයෙන් ඔයගලන්ට එන්න ඕන BC පාද දිග වෙනනහම 5.4 cm. right? ඔයා මන්නහම වාගේ රූපේ සෙන්ටිමීටර් 5.4ක්. අපි ලෝකේ ධන හෝරින එකක් ලකුණු ලැබෙනවා. ඒ කියන්නේ 5.3 කියන එකකටත් ලකුණු ලැබෙනවා. 5.5 කියන එකකටත් ලකුණු ලැබෙනවා. ඊට පස්සේ අපිට කියනවා රෝම ඉලක්කම් 5 ABC ත්‍රිකෝණයේ පාදවල දිග අතර සම්බන්ධතාවයක් ලියන්න. එතකොට ABC ත්‍රිකෝණයේ පාදවල දිග අතර සම්බන්ධතාවයක් ලියුවොත් මෙතන තියෙන ඍජුකෝණික ත්‍රිකෝණයක්. ඉතින් අපිට මොකද්ද සම්බන්ධතාවය? පයි දෙකට සම්බන්ධතාවය ලියන්න පුළුවන්. කර්ණය AC. AC ගේ වර්ගය සමාන වෙනවා AB කියන එක්කෙනාගේ වර්ගය දන BC කියන එක්කෙනාගේ වර්ගය. එතකොට AC දිග එයා ඇවිල්ලා කීයක් වෙනවද? AO 4යි කියලා කියන්නේ AC කියන්නේ 8යි. එහෙනම් මෙතනින් එනවා 8 වර්ගය. AB කියන එක්කෙනා අපි දන්නේ නැහැ. අපිට AB ට තමයි අගයක් ගන්න ඕනේ. හරි. එතකොට BC දිග වැනීමෙන් ලැබිච්ච අගය අපිට ලියන්න පුළුවන් 5.4යි. right? එතකොට BC දිග වැනීම ලැබුණ අගයන් අනුසාරයෙන් වර්ගමූල 7 යගේ හන්නේ right? එහෙනම් අපිට ලියන්න පුළුවන් 5.4යි. sorry මෙතන 6යි. AB නේ 6 BC ගමු. 6 වර්ගය දන BC වර්ගය. ඔහොම ලියන්න පුළුවන්. අයියේ AB 6යි. එහෙනම් 8 වරක් 8 අපිට එනවා 64ක්. එයා සමානයි 36 ධන BC වර්ගය. right? එතකොට 36 මෙහාට ආවම අපිට ලියන්න පුළුවන් 64න් අඩු කරනවා 36ක්. එයා සමානයි BC වර්ගය. 64න් 36ක් අඩු කරාම 14න් 6ක් අඩු කරා 8යි. 5න් 3ක් අඩු කරාම 2යි. BC වර්ගය සමානයි 28යි. හරි. BC වර්ගය 28යි. ඊට පස්සේ අපිට පුළුවන් මෙහෙම කරන්න. right? 28 කියලා කියන්නේ අපිට ලියන්න පුළුවන් දැන් මෙතනදී BC ට උත්තරයක් ගන්න අපි මෙතන වර්ගමූලය ගමු. එතකොට BC සමානයි වර්ගමූල 28යි. හරි? BC සමානයි වර්ගමූල 28යි. දැන් 28 කියන්නේ අකිල කරණිය. 28 කියලා කියන්නේ අකිල කරණිය. මෙයා මට කරණියක් කරොත් එනවා 4 වරක් 7 28යි. ඒ කියන්නේ මට මෙයා ලියන්න පුළුවන් වර්ගමූල 4 වැඩි කිරීම වර්ගමූල 7. වර්ගමූල 4 කියන්නේ 2යි. ඒ කියන්නේ මෙතනින් එන්නේ 2යි මූල 7යි. එතකොට මෙතනින් එනවා 2යි මූල 7. එයා සමානයි BC වලගේ මම දැන් දාන්න. BC වලගේ කියන්නේ 5.4යි. අපි කලින් හොයාගත්තනේ BC වල 5.4යි කියලා. එහෙනම් මෙතන ඉන්නේ 2 වැඩි කිරීම වර්ගමූල 7 සමානයි 5.4යි. එහෙනම් වර්ගමූල 7ට උත්තරයක් ගන්න මම දෙපැත්තම 2කින් බෙදන්න. එහෙනම් වර්ගමූල 7 සමානයි 5.4 දෙකෙන් බෙදුවාම මට උත්තරයක් එනවා කීයයි කියලාද? 2.7යි කියලා එනවා. right? ඔන්න අපේ නිර්මාණ ගන්න. මෙතන මම පයිතර සම්බන්ධ දාලා මෙතනම 5.4 ආදේශ කරේ නැත්නම් අපි අවසාන උත්තරය ගන්න නැත්නම් සමහරවිට ඔයගොල්ලෝ මෙතන සුළු කිරීමක් කරන්න යනවා. ඒ සුළු කිරීම කරාට පස්සේ අපිට වැඩේ නිකන් අවුල් වෙනවා. මේකේ BC වර්ගය කියන එක නා තියාගෙන වැඩේට ගියේ. right? එතකොට ලකුණු ලැබෙද්දිවාට මෙන්න මේක දිනවන ලකුණක් ලැබෙනවා. මේක හරිනම් ලකුණක් ලැබෙනවා. 2.7 ගත්තාම ලකුණක් ලැබෙනවා. මෙයා ලිව්වහම ලකුණක් ලැබෙනවා. AB හරිනම් ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ ලම්බ සමච්ඡේදය දෙකේ ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ පුතේ අපිට AO ඇන්දහම ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ වෘත්තය ඇන්දහම තව ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ AO යා කරලා C ලකුණු කරාම ලකුණක් ලැබෙනවා. මෙතනදී
මේ සම්බන්ධතාවය දීලා මෙතන තව සුළු කිරීමක් කරලා ලකුණ එකේ වාට අවසාන මෙතන ලකුණු දෙකක් දා ගන්න පුළුවන් මේ සම්පූර්ණ සුළු කිරීම කරලා තියෙනවා ලකුණු 10 ඔන්න ඔය විදිහට ලැබෙනවා. එතකොට මේ අපේ 8 වෙනි ගාන නැත්නම් නිර්මාණ ගාන ලකුණු ලැබෙන විදිහ. හරි. මම ආකාටු නැතුව යන්නේ වාට මම හදන විදිහ කිව්වා. හරි. වා එක ඔළුවේ තියාගන්න. right. හරි. right. අපි එහෙනම් යමු අපේ 9 වෙනි ගානට. 9 වෙනි ගානේ තියෙන මෙහෙම එකක්. 9 වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම රූපයක්. right. හොඳට බලන්න. මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. right. මෙහෙම රූපයක් තියෙනවා. එතකොට මේ රූපේ මෙන්න මෙහෙම යා කරලා තියෙනවා. මෙන්න මෙයා මෙහෙම ඉන්නවා. මෙයයි යා කරලා තියෙනවා. මෙයයි යා කරලා තියෙනවා. right. මෙතනින් ස්පර්ශකයක් ඇදලා තියෙනවා මෙහෙම. මෙයා x මෙයා x. හරි. right. එතන මෙතන තියෙනවා q මෙතන තියෙනවා p. හරි. බලන්න පුතේ. අපිට කියනවා රූපේ ABDC වෘත්තය මත පිහිටි ලක්ෂ වන අතර PQ රේඛාව PED වෘත්තයන්හි ස්පර්ශකයකි. ABC සමානයි CAQ. right. ABC කියලා කියන්නේ කවුද? sorry PAB කියන්නේ මෙයා. එයා සමානයි CAQ කියලා කියන්නේ මෙයාට. එයා x ලු. DC කියන්නේ මෙයා. එයා DE ට සමානයිලු. ඊට පස්සේ AD කියන්නේ මෙයා. එයා EC ට සමානයිලු. අපිට කියනවා ACD සමාන්තරාශ්‍රයක් බව පේනවා. ඒතකොට සමාන්තරාශ්‍රයක් බව පේනවා අපි අවස්ථා හතරක් ඉගෙනගෙන තියෙනවා. 10 වසරේදී එකක් තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද යුගල් සමාන්තරයි නම් සමාන්තරාශ්‍රයක්. සම්මුඛ පාද යුගල් සමානයි නම් සමාන්තරාශ්‍රයක්. සම්මුඛ කෝණ සමානයි නම් සමාන්තරාශ්‍රයක්. විකර්ණ සමච්ඡේදන නම් සමාන්තරාශ්‍රයක් කියලා අපි කිව්වා. හරි. එතකොට අපිට පුළුවන් මෙතනදී මෙහෙම කරන්න. right. දැන් මෙයා x නේ. කවුද? CAQ කියන එක්කෙනා x. right. මේ 9 වෙනි ගාන. හරි. CAQ කියන එක්කෙනා මම ලිව්වොත් CAQ මෙයා සමාන වෙනවා ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ වලින් මෙන්න මෙයාට. කාටද? ADC කියන එක්කෙනාට සමාන වෙනවා. ඒ වගේම එයා සමාන වෙනවා ABC කියන එක්කෙනාට. right. මම මෙතන ලියන්න ABC. මොකද්ද හේතුව? ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. right. මෙතනින් මම ලියන්න පුළුවන් ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. හරි. මෙයාට සමානයි. කියන්නේ මෙයාත් x මෙයාත් x. හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙහෙම. මේක දැන් මම මෙතනින් මෙහෙම ලිව්වේ ඔන්න එකපාරම ලියන්නත් පුළුවන්. නැත්තම් මෙතනම අපිට ඔන්න ලියන්නත් පුළුවන්. මේක මෙහෙම ලියන්න. මේක කියලා දැන් මෙයයි එකම කණ්ඩයේ කෝණේ මෙයා x වෙනවා කියලා ලියන්න. මම ලියන්න ABC සමානයි ADC කෝණය. මොකද්ද හේතුව? එකම කණ්ඩයේ කෝණ. එකම කණ්ඩයේ කෝණ. මේ ඔක්කොම x ආ. right. මේ ඔක්කොම x. මේවා සමානයි x. right. ඔන්න x. හරි. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපිට පුළුවන් ඊට පස්සේ මෙතනදී කාවද BAC. කො BAC? BAC කියන්නේ මෙයා. BAC කියන එක්කෙනා මම ලියන්න පුළුවන්. මෙයා සරල රේඛාවක් නේ. සරල රේඛාවක් මත කෝණයි කිය අංශක 180යි. එහෙනම් සරල රේඛාවක් මත කෝණයි 180යි කියලා කියන්නේ එයාගෙන් මේ දෙක අඩු කරන්න තියෙන්නේ. ඒකට BAC මන ලියන්න පුළුවන් 180 අඩු කිරීම 2x. සරල රේඛාවක් මත පිහිටි කෝණවල. සරල රේඛාවක් මත පිහිටි කෝණ. right. ඊට පස්සේ මොකද කරන්නේ මම? දැන් මෙයා ඇවිල්ලා වෘත්ත චතුරස්‍රයක්. මෙයා වෘත්ත චතුරස්‍රයක් නේ. එයාගේ පාදයක් දික් කරලා දෙන කෝණය මෙයා. මෙයාට සමානයි. ඇයි ඒ? අපි දන්නවා වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණයට සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන්
DE කියන කෝණය සමාන වෙනවා කාටද? BAC ට. right? ඒක කොහොම කීයක් වෙනවද? 180 අඩු කිරීම 2x වෙනවා. මොකද්ද හේතුව? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කළ විට සෑදෙන බාහිර කෝණ. right? සෑදෙන බාහිර කෝණය. හරි. ඔන්න ඒ කතාවත් හරි. දැන් මම දන්නවා මෙයා කට්ටිය දන්නවා. හරි. දැන් අපි මොකද කරන්නේ? ඊට පස්සේ මම හොයා ගන්නවා මෙන්න මෙයා. දැන් මෙයයි ගත්තොත් මොකද වෙන්නේ? මේ දෙන්න සමානයි. ඇයි මේ පාද දෙක සමානයි කියලා කියන්නේ මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. මට එහෙනම් මේ එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. right? මම ලිව්වොත් DCE කියන කෝණයයි DEC කියන කෝණයයි සමානයි. ඇයි සමද්විපාද ත්‍රිකෝණ. සමද්විපාද ත්‍රිකෝණයක් කවුද? DEC කියන එක්කෙනා. හරිද? එතකොට මෙයා මං හොයන් තියෙන්නේ කීයද? 180 වෙන 2x කියලා. එතකොට මේ කෙනෙක් විශාලත්ව ගන්න මොකද කරන්නේ? අපිට පුළුවන් මේ තුන් දෙනාගම එකතු 180යිනේ. right? මම මෙයා y කියලා හිතන්න. මෙයාත් y කියලා හිතන්න. හරි. මම ඕනනම් එහෙම කියන්නේ නැතුව මෙහෙම කෙලින්ම ගන්නම් අකුර. කවද? DCE. DCE කෝණය දන DCE කෝණය දන 180 ඍණ 2x සමාන වෙනවා 180ට. එහෙනම් DCE කියන්නේ මෙතන දෙනවා 2 DCE කියලා. එයාට උත්තරයක් ගන්න මට පුළුවන් 180 න් මේ දෙන්නවම අඩු කරනවා. එයාගෙන් අඩු කරනවා 180ත් අඩු කරනවා. ඍණ 2x මෙහා පැත්තටම කවුනවා ධන 2x වෙනවා. 180 න් 180ක් අඩු කරාම බිඳුවයි. ඒ කියන්නේ මෙතනින් එනවා 2 DCE කියන්නේ 2x කියලා. එහෙනම් DC ට උත්තරයක් ගන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් DCE කියන කෝණය මට එනවා x කියලා. එහෙනම් DCE කියලා කියන්නේ මෙයා මට එනවා x කියලා. හරිද? එතකොට බලන්න මෙයා x කියලා කියනවා. අපි මෙයාත් x කියලා හෙව්වනේ. එතකොට ඒ කියන්නේ මේ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. අපිට ලියන්න පුළුවන් එම නිසා DCE කෝණය සමාන වෙනවා ADC කෝණයට. ඒ කට්ටිය x. ඒ කියන්නේ මේ තියෙන ඒකාන්තර කෝණ යුගලක්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් ඒකාන්තර කෝණ යුගලක් සමාන වන බැවින් සමාන නිසා මට ලියන්න පුළුවන් මේ ඒකාන්තර අපි දන්නවා මෙහෙම සරල රේඛා දෙකක් තීරයක් රේඛාවක් වුණාම ඒකාන්තර කෝණ යුගලක් සමානයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සරල රේඛා දෙක සමාන්තරයි. මට ලියන්න පුළුවන් AD කියන එක්කෙනා සමාන්තර වෙනවා කාටද CE ට. හරි මේක ඒකාන්තර කෝණ යුගල සමාන නිසා මේක සමාන්තරයි. ඒ වගේම අපිට AD සමානයි CE කියලා දීලා තියෙනවා. ඒක ගානේ දීලා තියෙනවා දත්තේ. එහෙනම් මට පුළුවන් එම නිසා ACED කවුරු වෙනවද? සමාන්තරාශ්‍රයක් වේ කියලා ලියන්න පුළුවන්. මොකද්ද හේතුව? අපි දන්නවා චතුරස්‍රයක සම්මුඛ පාද යුගලක් සමාන හා සමාන්තර වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම සමාන්තරාශ්‍රයක් වෙනවා. right? අපිට මේ හේතුව පාවිච්චි කරන්න පුළුවන්. right? ඊට පස්සේ අපිට කියනවා ඔන්න පළවෙනි එක. ඊට පස්සේ අපිට කියනවා BCD 180 න 3x. BCD කො BCD මෙන්න මෙයා. හරි. එතකොට දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. බලමු. දැන් මෙතනදී මෙයා අපි ගත්තා x කියලා කියන්නේ මෙයා x නේ. හරිද? ඒ වගේම අපිට පුළුවන් මෙතනදී මෙහෙම කරන්න. මෙන්න මෙයාට සමානයි කියලා ගන්න පුළුවන්. ඇයි ඒ? දැන් මෙතනදී මෙහෙම තියෙන චතුරස්‍රයක් නේ තියෙන්නේ. කොහොමද තියෙන්නේ? හරි. එතකොට මෙයාට සමානයි. අපිට ලියන්න පුළුවන් ACD කෝණය සමාන වෙනවා CDE කෝණයට. ඒකාන්තර කෝණ. හරි. එතකොට මට ලියන්න පුළුවන් ACD කෝණය සමානයි කවුද? 180 න 2x. දැන් අපෙන් අහන්නේ BCD කියන එක්කෙනා. එතකොට BCD ගන්න පුළුවන්. BCD කෝණය ගන්න පුළුවන් අපිට. BCD ව ගන්න පුළුවන් මෙන්න මෙයාව. මෙන්න මේ ADC ගෙන් ACD ගෙන් අපි අඩු කරනවා කාවද? ACB. හරි. එතකොට අපි දන්නවා ACB කියන එක්කෙනා මොකද වෙන්නේ? ACB කියන එක්කෙනා x. හරි. මෙයා x නිසා මෙයාත් x. එහෙනම් ACD කියලා කියන්නේ 180 න 2x. ACB කියන්නේ x. එහෙනම් අපිට පුළුවන්
180 වෙන 3ix කියලා වෙන්න. right? ඔන්න අපේ උත්තරේ. හරි. ජ්‍යාමිතිය ගානේ. ඒතර ලකුණු ලැබෙද්දි ලැබෙන්නේ මෙහෙමයි. ඔයා මෙන්න මේක ලකුණක් ලැබෙනවා. පෙන්නලා තියෙනවට. මෙතන ලකුණු මේ සම්පූර්ණයෙන් කොහොම හරි ගානේ මෙතන මේ කැලේට ලකුණු 4ක් ලැබෙනවා. මේ කොටසට ලකුණු 6ක් ලැබෙනවා. ඔන්න ඔය ලකුණු 10යි ලැබෙන්නේ. ඒතර තමන් කොහොම හෝ මෙන්න මේ කාටා ටික ලියලා ලකුණු 10 ලබා ගන්න පුළුවන්. හරි. මේක ලියන විදිහෙන් තමයි ලකුණු ලැබෙන්නේ. හැම එකකම ලකුණු කියන්න බෑ. සමහරවිට වෙන විදිහට ලියන්න පුළුවන්. ඒ කොහොම ලිව්වත් අව හරියට කතාවල් වලට කරනවා ලකුණු 10 ලැබෙනවා. හරි. right. අය බලමු ඊළඟ එක. ඊළඟ ගානේ තියෙන්නේ මෙහෙම. right. අපිට කියනවා මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. right. මෙයා A, මෙයා G, මෙයා H, මෙයා C, මෙතන D, මෙතන E, මෙතන B, මෙතන F, මෙතන I. හරි. ඔන්නෝම රූපයක් දීලා තියෙනවා. අපිට කියනවා රූපයේ දැක්වෙන ABC කියන ත්‍රිකෝණයේ BC පාදයේ මධ්‍ය ලක්ෂය D කියලා කියන. ඒ කියන්නේ BD කියන එකනයි DC කියන එකනයි සමානයි. AD හා AD මධ්‍ය ලක්ෂයද B. කියන්නේ මෙතන AD කියන එකට මධ්‍ය ලක්ෂය කියලා කියනවා. හරි. එතකොට අනිවාර්යෙන් මේව සමාන්තරයි කියලා දීලා තියෙනවා. අපිට කියනවා DH රේඛාවෙන් දැක දික් කරනද HF AB රේඛා I හිදී හමු වෙනවා. හරි. අපිට පුළුවන් දැන් මෙතන මම ABD කියන ත්‍රිකෝණ දිහා බැලුවොත් හරිද? එයාගේ මේ බලන්න AD පාදයේ මධ්‍ය ලක්ෂයට මෙයාට අඳපු එක්කෙනෙක් නේ. A කියන්නේ මෙන්න මේ කැලලයි සමානයි. ඒ කියන්නේ BF කියන එක්කෙන FD ට සමානයි. අපිට ලියන්න පුළුවන් මේව කරන්නේ 10 වෙනි ගාන. එතකොට මට ලියන්න පුළුවන් BF සමාන වෙනවා FD ට මොකක්ද හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයයේ විලෝමය මට කියන්න පුළුවන් BF කියන එක්කෙන FD ට සමානයි. ඒ වගේම මට ලියන්න පුළුවන් EF කියන එක්කෙන සමානයි AB ගෙන් කොච්චරක්ද භාගයක්. right. EF කියන එක්කෙන කොච්චරක් වෙනවද? AB ගෙන් භාගයක් වෙනවා. හරි. ඒක මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඊළඟට මට පුළුවන් මෙහෙම කරන්න. right. මම මොකද කරන්නේ? මෙතනින් මට ලියන්න පුළුවන් EG කියන එක්කෙනා DS ගෙන් භාගය. මේ විදිහටම මධ්‍ය ලක්ෂ ප්‍රමේය මෙතන. EG කියන එක්කෙනා මට ලියන්න පුළුවන් DH කියන එක්කෙනාගෙන් භාගය. එලෙසම මට ලියන්න පුළුවන් EG කියන එක්කෙනා DH ගෙන් භාගය. ඒ වගේම මට ලියන්න පුළුවන් DH කියන එක්කෙනා කොච්චරක් වෙනවද? AB ගෙන් භාගයක් වෙනවා. DH කියන එක්කෙනා AB ගෙන් භාගයක් වෙනවා. ඒ විදිහටම එලෙසම right. මම එලෙසම කියලා වචන පාවිච්චි කරන්නේ. නැත්නම් ඔයාලා ලියන්න ඕනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයට හරි මොකක් හරි කියලා ලියන්න ඕනේ. දැන් අපිට පින්නන්න කියන්නේ පුතේ FG කියන්නේ මෙයා AB ගෙන් 4න් 3ක් කියලානේ. හරි. එතකොට මම ලිව්වොත් දැන් FG කියලා කියන්නේ EF ධන FG EG නේ. EF ධන EG නේ. EF වල මම දිග ගත්තා කීයක් කියලාද? 2න් 1යි AB. EF වල ලියන්න පුළුවන් 2න් 1යි AB. EG කියන්නේ කවුද? 2න් 1යි DH. ඊට පස්සේ මම ලියාගත්තා DH කියන එක්කෙනා භාගයයි AB කියලා. එහෙනම් 2න් 1යි AB ධන මෙතන ඉන්නවා 2න් 1 වතාවක් 2න් 1යි AB. ඒ කියන්නේ මෙතනින් එනවා 2න් 1යි AB ධන 4න් 1යි AB කියලා. එතකොට පොදු හරයක් කරන් සුළු කරාම අපිට මෙතනින් එනවා 2න් 1 කියලා කියන්නේ 4න් 2යි 4න් 2යි 4න් 1යි කියලා කියන්නේ 4න් 3යි. එහෙනම් මම ලියන්න පුළුවන් FG කියන එක්කෙනා සමානයි 4න් 3යි AB කියලා. පොඩි ගානක් නේ. ඊට පස්සේ කියනවා BIF කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. එයා FDH කියලා කියන්නේ මෙයාට අංග සමයි කියලා පෙන්වන්න කියලා. ඒතකොට අපිට ලියන්න පුළුවන් කෙලින්ම එයාගේ මෙන්න මේ කෝණය මෙයයි සමානයි. මොකද්ද? BFI කෝණය සමාන වෙනවා
HFD කෝණයට මොකක්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ මම ලියන්න පුළුවන් BF කියන එක්කෙනා සමානයි FD. අපි එක සාධනය කරා. ඉහත සාධිතයි. මේ තියෙන්නේ. අපි එක සාධනය කළ වෙන්න මධ්‍ය ලක්ෂණ මේ විලෝමයෙන් කියලා. හරි. ඊට පස්සේ මම ලියන්න පුළුවන් මේ කෝණය මේ කෝණයට සමානයි. ඇයි ඒවා මොනවා වෙනවද? සමාන්තර රේඛා. එහෙනම් අපිට ලියන්න පුළුවන් IBF කෝණය සමානයි FDH කෝණය ඒකාන්තර කෝණ. එහෙනම් මට ලියන්න පුළුවන් අපි කෝණ දෙකකුයි පාදකය අරන් ලිව්වේ. එම නිසා BFI ත්‍රිකෝණය අංග සම වෙනවා FDH ත්‍රිකෝණයට. මොකක්ද හේතුව? කෝකෝපාවස්ථාව. හරි. ඔන්න එහෙනම් අපි එයාවත් අංග සම කරලා පෙන්නුවා. එතකොට ඔයාලට ලකුණු ලැබෙද්දී මේ කාරණා තුන ලියලා දාන ලකුණු 3යි. මේක සංඝ සම කරලා දාන ලකුණු 1යි 4යි. මේ කොටසේ මේකින් එක ලකුණ ගන්න ලැබෙන උත්තරේ ලකුණ මෙයාට ඔන්න ඔයාලට ලකුණ ගානේ ලැබෙනවා. හරි. ඔන්න අපි එහෙනම් අපි කතා කරා පුතේ 10 වෙනි ගාන. හරි. ඉතින් ඊළඟට අපිට තියෙන්නේ 11 වෙනි ගාන. right. බලමු 11 වෙනි ගාන. එකොළොස්වෙනි ගානේ මොකද්ද කියන්නේ? පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර් 21ක් වන පතුල සමචතුරස්‍රාකාර ඝනකාභ හැඩති භාජනයක්. right. මෙන්න මේ වගේ පතුල සමචතුරස්‍රාකාර ඝනකාභ හැඩති භාජනයක් තියෙනවලු. හරි. මෙන්න මේ වගේ භාජනයක් තියෙනවලු. එයාගේ පතුල 21යි. එයාගේ සෙන්ටිමීටර් 22ක් උසර තමයි පැණි පිරලා තියෙනවා කියලා කියන්නේ. අපිට කියනවා මෙයාගෙන් තියෙන පැණි ටික මෙන්න මේ අර්ධ වෘත්තාකාර අරේ R වෙච්ච අර්ධ වෘත්තාකාර භාජන 26කට දාන්න. ඕක තමයි අපිට කියන්නේ. හරිද? දැන් අපිට කියනවා මේකෙන් R වලට මෙන්න මේ උත්තරය අරන් පෙන්නන්න. R වලට මෙන්න මේ උත්තරය අරන් පෙන්නන්න කියලා කියනවා. හරි. එතකොට අපිට ගන්න පුළුවන් මේ සම්බන්ධතාවය මොකද්ද? මෙන්න මේ ඝනකාභ හැඩති භාජනයේ පරිමාව මෙන්න මේ ගෝල 26 පරිමාවට සමානයි කියලා මට ගන්න පුළුවන්. නේ? නැවම ලිව්වොත් ගෝලීයක පරිමාව ලිව්වොත් ගෝලීය අර්ධ ගෝලයක් තියෙන 3න් 2යි 5 වලාගේ 22න් 7න් 22යි R කියලා කියන්නේ අරය මෙයා R ගානේ ඒ වගේ 26ක පරිමාව සමාන වෙනවා මෙන්න මේ ඝනකාභ හැඩති එක්කෙනාගේ පරිමාවට එයාගේ පරිමාව ගන්න පුළුවන් 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 22 ඔන්නම ලිව්වා වාර මේක ලියලා තිබ්බොත් ලකුණු 3ක් හම්බ වෙනවා ඒ කියන්නේ ගෝලීය පරිමාව අර්ධ ගෝලීය 26ක පරිමාව ලියලා දෙනවා ලකුණු ලැබෙනවා ඝනකාවේ පරිමාණ දෙන ලකුණු ලැබෙනවා සම්බන්ධතාවය ලකුණු ලැබෙනවා ලකුණු 3ක් මේ ගලියට තිබ්බා හරි එතකොට ඊට පස්සේ කරන්නේ මේක සුළු කරනවා සුළු කරනවා කියලා මේවා ಗುಣ කරන්න යන්න එපා හරි උත්තරේ දිහා බලන්න සුළු කරමු. උත්තර උත්තරේ 21ක් තියෙනවනේ හරි දැන් මම සුළු කරද්දි මෙහෙමයි දැන් මම මේක කපන්නේ මම R ගණනේ තනි කර ගන්න ඕනේ මෙයාවනේ තනි කර ගන්න ඕනේ හරි R ගණේ තමයි තනි කර ගන්න. මෙතන ඉන්නවා 21 වැඩි කිරීම 21 වැඩි කිරීම 22ක් ඉන්නවනේ මේ යට ඉන්න 7 3 කියන්නේ 21යිනේ. ඒ යට ඉන්න 21 මෙයා ගුණ කරන්න එපා. ඊට පස්සේ උඩ ඉන්න කට්ටියකින් බෙදන්න ඕනේ. කවුද 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 26න් බෙදන්න ඕනේ. එතකොට 22ට 22 මොකද වෙන්නේ? කැපෙනවා. මෙතනින් එනවා 21 ඒවා 3. සමානයි 26 දෙකෙන් ගුණ කරාම 52. මට එන්න ඕන උත්තරේට ආසන්න උත්තරයක් ගත්තා. R ගණයේ සමානයි 21 ගණයේ බෙදීම 52යි කියේ. දැන් Rට උත්තරයක් ගන්න දැන් වර්ගයක් නම් තිබ්බේ අපි වර්ග මූලය ගන්නවා. නමුත් මෙතන තියෙන්නේ ගණයක්. එහෙනම් ගණයක් තිබ්බම මෙයාගේ ගන්න කවද? ඝන මූලය ගන්නවා. මෙයාගෙත් ගන්නවා ඝන මූලය. එහෙනම් මෙතනින් ගණයට ඝන මූලය කැපිලා ගිහිල්ලා මෙතන 21 ගණයේ තිබ්බේ නම් ගණයට ඝන මූලය කැපිලා උඩින් ඉතුරු වෙනවා 21. යටින් ඉතුරු වෙනවා 52 තුන්වෙනි බලය. ඔන්න අපිට පෙන්වන්න කියන උත්තරය අපි ගත්තා. රයිට්? ඊටම සරල ගන්න. ඊට පස්සේ අපිට කියනවා ආර්යහගේ දශම ස්ථාන දෙකකට නිවැරදිව හොයන්න කියලා ගන්න. රයිට්? දැන් අපි කරන්නේ මොකද්ද මේකෙන් ලඝු සම්බන්ධ කරගන්න. අපිට ලිව්වොත් ලඝු R සමානයි ලඝු 21ට 52 තුන්වෙනි මූලය. කියන්නේ මට මෙතනින් ලියන්න පුළුවන් ලඝු 21 අඩු කිරීම ලඝු බෙදීමක් නම් තියෙන්නේ බෙදීමක් නම් අඩු කිරීමක් කරන්න ඕනේ. ලඝු 52 තුන්වෙනි බලය කියන එක මට ලියන්න පුළුවන් 3න් 1 කියලා. තුන්වෙනි මූලය ලැබුණාට 3න් 1 කියලා බලයක් හිටියා. රයිට්? ඊට පස්සේ මට පුළුවන් 21 ලඝු ගණක හොයන්න. ඒතර 21 ලඝු ගණක හොයද්දි 21 ඇදි මෙතන පූර්ණ කොටස ඉලක්කම් 2යි තියෙන්නේ. එහෙනම් දෙකෙන් එකක් අඩු කරනවා. ඒතර මට එන්නේ 1.0 කියලා. රයිට්? එතකොට එන්නේ 1.0 කියලා.
1.21 බිඳුවේ ලඝු බලන්න. 21 බිඳුවේ ලඝු බැලුවාම මට ඇවිල්ලා තියෙනවා 3.2 2.2. එයාගෙන් අඩු කරනවා මෙන්න මෙහෙම. දැන් ලඝු A පාදයට M ගේ R කියලා බලයක් තිබ්බොත් මේ R කියන බලය මට පුළුවන් ඉස්සරහට ගන්න. හරි. එහෙනම් මෙතනින් 3න් 1 කියන බලය මම ගන්නවා ඉස්සරහට. එහෙනම් 3න් 1 වතාවක් ලඝු 52. 52 ලඝු ගණක හොයන්න ඕනේ. දැන් 52 ලඝු ගණක හොයද්දී 52 ඉලක්කම් 2යි. ඒ කියන්නේ යාගෙන් එකක් අඩු කරාම එන්නේ 1.0 කියලා. 1.52 බිඳුව. 52 බිඳුව බැලුවා මට ඇවිල්ලා තියෙන්නේ 7යි 1යි 6යි බිඳුව. එයා ඇවිල්ලා තියෙනවා 7යි 1යි 6යි බිඳුව කියලා. දැන් මොකද කරන්නේ? 1.3යි 2යි 2යි 2. එයාගෙන් අඩු කරනවා. මෙයා 3ෙන් බෙදලා. 1.7යි 1යි 6යි බිඳුව 3ෙන් බෙදුවාම එනවා 0.5යි 7යි 2යි බිඳුවයි කියලා. දැන් මෙයාගෙන් මෙයා අඩු කරනවා 2ෙන් බිඳුවක් 2යි. 2ෙන් 2ක් බිඳුවයි. 12න් 7ක් 5යි. 12න් 5ක් 7යි. එතකොට මෙතනින් එනවා ලඝු R සමානයි 0.75යි 0.2යි. දැන් මම R ට උත්තරයක් ගන්නවා ඇන්ටිලෝ. 0.75යි 0.2. දැන් බලනවා ලඝු පොතේ මේ 7යි 5යි 0.2 කියන එක්කෙනා කොහෙද ඉන්නේ කියලා. එයා ඉන්න තැන වට එනවා 56 2 6 කියලා. එයා ඉන්නේ 56 2 6 කියන එක්කෙනා. එතකොට මෙතන තියෙන 0.0 න ඉලක්කම් එකක් පන්නනවා. එහෙනම් මට එන්නේ R සමානයි 5.62යි 6යි. ඒ කියන්නේ මගෙන් දශම ස්ථාන දෙකකට උත්තරය අහන්නේ. එහෙනම් මට R සමානයි බලනවා තුන්වෙනි දශම ස්ථානේ ඉන්නේ 6. ඒ කියන්නේ 5 හෝ 5ට වැඩි එක්කෙනෙක්. මෙයාට එකක් එකතු කරනවා. එහෙනම් මට ලියන්න පුළුවන් උත්තරේ R සමානයි 5.6යි 3යි සෙන්ටිමීටර් කියලා. ඒතර ඔන්න 11 වෙනි ගානට අදාළ උත්තරේ. ඒතර ඔයාලට ලකුණු ලැබෙද්දි ලැබෙනවා. මම කලින් කිව්වා වගේ මෙයාට ලකුණයි මෙයාට ලකුණයි මේ සම්බන්ධතාවය ගැන මේ දෙක සමාන කරලා තිබ්බොත් ලකුණයි. හරි. මෙන්න මේ උත්තරේ මෙතන අරන් තිබ්බොත් ලකුණයි 4යි. මේ අරන් තිබ්බොත් 1යි 5යි. මෙතනදී මෙයාට 1යි 6යි. ඊට පස්සේ ලඝු මෙතන මෙහෙම නීති පාවිච්චි කරන තිබ්බට 1යි 7යි. මේගොල්ලන්ගේ නිවැරදිව ලඝු ගණකේ වෙලා තිබ්බොත් 9යි. මෙන්න මේ උත්තරය අරගෙන තිබ්බොත් ඇන්ටිලොක් මෙතනට අරන් තිබ්බොත් 1යි 10යි. හරි ඔන්නෝමයි ලකුණු 10 හැදෙන්නේ Tamanට. රයිට් පොඩි පොඩි ඒ කියන්නේ බලන කෙනා අනුව පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දල වශයෙන් පුතේ ලකුණු හැදෙන්නේ ඔන්න ඔය ආකාරයට තමයි. හරි. ඊළඟට බලමු අන්තිම ගාන 12 වෙනි ගාන. 12 වෙනි ගානේ තියෙන මෙහෙම. ඒතකොට ආර වීඩියෝ එක පෝස්ට් කරලා හදාගන්න පුළුවන් ආ. right 12 වෙනි ගානේ අපිට කියනවා ගොවීන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් ඔවුන් වගා කරන භෝග පිළිබඳ ලබාගත් තොරතුරු කිහිපයක් පහත් දැක්වේ. අර මෙන්න මෙහෙම තියෙනවා කුලකයක් දක්වලා. අන්ටිකල් ලොකුට අඳින්න. හරි. මේ ඉන්නේ බඩේලිඳු. මේ ඉන්නේ V. මේ ඉන්නේ එළවලු. අපිට කියනවා මෙහි අපි දත්තරේ ලකුණු කරන් යන්න. ගොවීන් 80 දෙනෙක්. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ පුතේ 80යි. ගොවීන් 80යි. අපිට එකකින් කියනවා එළවලු පමණක් වගා කරන ගොවීන් ගන්න 20යි. ඒ කියන්නේ එළවලු විතරක් වගා කරන කට්ටිය කියන්නේ මෙන්න මේ කට්ටිය 20යි. V පමණක් වගා කරන කට්ටිය කියලා කියන්නේ මේ කට්ටිය 25යි. බඩේලිඟු හා V වගා කරනවා කියලා කියන්නේ දෙකම වගා කරන කට්ටිය මෙන්න මේ කට්ටිය 15යි. ඉහත වර්ග තුනම වගා කරන්නේ නැති කට්ටිය කියන්නේ මේ කට්ටිය 8යි. ඔන්න අපි ඒක ලකුණු කරා. හරි. ඊට ඔන්න රෝම ඉලක්කම් එක පහත දී ඇති අසම්පූර්ණ වෙන් රූප සටහනේ ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත දී ඇති තොරතුරු ඇතුළත් කරන්න කිව්වා ඇතුළත් කරා. දැන් බලනවා රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 අපිට කියන්නේ බඩේලිඟු පමණක් වගා කළ ගොවීන් ගණන කීයද? එතන බඩේලිඟු විතරක් වගා කරපු ගොවීන් ගණන අපෙන් අහන්න. සෝරි අපි රෝම ඉලක්කම් 2 කියන මෙහෙම V වගා කරන සියලු ගොවීන් ගණන 50. එතකොට V වගා කරන ඔක්කොම ගාන 50. මෙන්න මේ ඔක්කොම ටික 50යි. එතකොට ඒ ටික ඔක්කොම 50යි කියලා කියන්නේ මෙතනින් අපිට පුළුවන් 25යි 15යි කියලා කියන්නේ 40යි. ඒ කියන්නේ මේ කට්ටිය 10ක් වෙනවා. හරි. ගැටිය 10ක් වෙන්න බෑ. එහෙනම් මෙතනින් 50යි 20යි 70යි 78යි. මෙන්න මේ බඩේලිඟු ගණනක් කියලා කියන්නේ මේ කට්ටිය එනහන්නේ. අනිත් ඔක්කොම ටික 78යි. එහෙනම් බඩේලිඟු විතරක් වගා කරන ගාන ගන්න 80ෙන් අඩු කරනවා 78ක්. එහෙනම් අපිට උත්තරයක් එනවා කීයද 2යි කියලා. ඊට පස්සේ
එතන රෝම ඉලක්කම් 3යි. ඒ රෝම ඉලක්කම් 3 78න් 80න් 78ක් අඩු ගන්න තියෙන රෝම ඉලක්කම් 3යි. අපිට රෝම ඉලක්කම් 2 අහන්නේ B වගාව ගන්න සීලුකමින් ගන්න 50ක් නම් V හා එළවලු. එතන V හා එළවලු කියලා කියන්නේ මෙන්න මේ කට්ටිය 10. අපි දැන් මේ ටිකනේ. රයිට් ඒක මම උත්තේ ලිව්වේ නැහැ. ඒක තමයි අහන්නේ ප්‍රශ්නේ. 10. මෙන්න මේ කට්ටිය. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 අපිට කියනවා පසුව එළවලු වගා කළ ගොවීන් සියලු දෙනා. දැන් අපි දෙක ආයෙ වෙනස් කරන්න යන්නේ. එළවලු වගා කරපු ඔක්කොම කට්ටිය මෙතනට යනවා. හරි. එතන මොකද වෙන්නේ බලන්න. එතකොට එළවලු කියන එක්කෙනා මේ V කියන එක්කෙනාගේ උපකුලකයක් වෙන්න. රයිට්. එතකොට මෙන්න එළවලු මෙන්න V මෙන්න බඩේරින්. මෙන්න සටවතුරුලගේ 80. හරි. එතන අපි දන්නවා දැන් මෙතනට ඉන්නේ කොහොමද 2යි. හරි. එතනට ඉන්නේ කොහොමද කීයද 2යි. හරි. එතකොට ඊට පස්සේ මෙන්න මේ ටික يعني V බඩේරින් ගොපු කට්ටිය මෙතන 15යි. හරි. V බඩේරින් ගොපු කට්ටිය 15යි. ඊට පස්සේ V විතරක් වපු කට්ටිය ඒ කට්ටිය ඉන්නවා. හරි. එතකොට අපිට මෙතනදී කියනවා මේ එළවලු වපු ඔක්කොම කට්ටිය. එතකොට එළවලු වපු ඔක්කොම කට්ටිය එයින් 5 දෙනෙක් බඩේරින් වගා කරනවා. එතකොට බඩේරින් වගා කරපු කට්ටිය කියන්නේ මෙන්න මේ කට්ටිය 5යි. එතකොට එළවලු වගා කරපු කට්ටිය 30ක් ඉන්නවා. 30න් මෙතනට යනවා කීයද 5ක්. එතකොට එතනට 5ක් ගියාම මෙතනට එනවා කීයද 25. රයිට්. ඊට පස්සේ එනවා 25යි 5යි 30යි. 30යි 15යි 45යි 8යි 53යි 55යි. දැන් මෙතනට එනවා 25ක්. ඔන්න අපේ රෝම ඉලක්කම් 4. රයිට්. ඒකට ලකුණු ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඔයා මේකෙදි මේක ලියලා තියෙනවා ලකුණයි. මේකට ලකුණු 1යි. මේක හරියට ලියලා තියෙනවා නම් ලකුණු 3යි. දැන් ලකුණු 2ක් හම් වෙනවා. මේක හරිනම් ලකුණු 4යි. මේක හරිය කියලා කියන්නේ මේ කොම ටික ලකුණු වෙලා තියෙනවා ලකුණු 4යි. ඒතර ඔන්න අපි එහෙනම් පුතේ කතා කරා 2018 දකුණු පළාත් පේපරේ. ඒතකොට ඔයාලට මේකෙදි යම් ගැටලුවක් මතුවුණොත් අහන්න පුළුවන්. හරි. එතකොට දැන් අපි මේනකොට පළාත් 3ක ප්‍රශ්න පත්‍ර කරලා ඉවරයි. බස්නාහිර දකුණ සහ තව ප්‍රශ්න පත්‍රයක් කරා. හරි. මධ්‍යම පළාත. එතකොට අපි ඊළඟ සතියේ ඊළඟ පේපර් වලින් කතා කරනවා උතුරු මැද පළාත් ප්‍රශ්න පත්‍රය. එතකොට උතුරු මැද පළාත් ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පේපරේ උත්තර ලියලා ඒ ටික සාකච්ඡා කරලා පළාත් 4ක වැඩි ඉවරයි 2018. හරි. පළාත් 9 මේ විදිහට සාකච්ඡා කිරීම වෙනවා. හරි. ඔබට තියෙන්නේ ප්‍රශ්න පත්‍රවල උත්තර ලියලා මේ වීඩියෝ ටික බලන්න. හරි. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.